සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධමසවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක එකතුවෙන්. පිංහතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පදිංචි පින්වත් පිරිසක් ශාන්ති ගුණරත්න මහත්මිය සහ ගයාන් ඉවෝන් සෙන් ගගනි ඩැනියල් සහ ගිහාන් යන දූදරුවන් ඇතුළු ඒ පවුලේ පින්වතුන් එකතු වෙලා අද මේ ධර්මදාන මේ පින්කම සිදු කරනවා. තිය අයගේ ප්‍රධාන අරමුණ තමයි ශාන්ති ගුණරත්න මහත්මියගේ ආදරණය ස්වාම්පුරුෂයා වන පරලෝ සැපත්වන්නට ඉදුණු ජූඩ් ගුණරත්න මහත්මාට පින් අනුමෝදන් කිරීමත් ආදරණීය දෙමාපියන් වන ටීබී කළුගමුව පියාණන් ඒ වගේම පම් හේරත් මෑණියන් රංජනී කළුගමුව සොහයුරා මයිකල් පින්ටෝ ඥාති සොහයුරා ඇතුළු දෙපාර්සවීම මිය පරලොවගේ සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව ඉන්න දූදරුවන් ඥාතීන් පවුල්වල හැම දෙනාටම ආශිර්වාද කිරීම අරමුණ ති අරමුණෙන් තමයි අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්නේ. තිය හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් බණහන ලක්වාසී ලොවාසි සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දුරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි කතා කරන්නේ. අපි හිතේ ඇතිවෙන අකුසල සහගත විතර්කයක් අපි කොහොමද ධර්මානුකූලව මේ හිතෙන් ඉවත් කරගන්නේ. මේක බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන කියලා මජ්ජිම නිකාය සඳහන් වෙන බොහොම ලස්සන දේශනාවක ක්‍රම ගණනාවක් අපිට පෙන්නල තිය. ඔබ හොඳට බලන්න ඔබේ හිත දිහා. සමහර වෙලාවට ඔබේ හිතේම ඇතිවෙන අකුසල විතරක නිසා ඔබ කොච්චර පීඩාවට පත්වෙනවාද. ඔබම දන්නවා මේක වැරදිී. හැබැයි මේ විතරක හිතෙන් අතහැර ගණ්ඩ බෑ. සමහර වෙලාට දවේශය බලවත් වෙලා. වෙවුලනවා කන්න බොන්න බෑ. නිදාගන්න ගියත් හිත දවේශෙන් යටපත් වෙලා තරහකාරයමයි මතක්කෙන්. ඒක කවුරු හර විහිළු කරපු දෙයක් බැනපු දෙයක් සමහරලාවට කවුරු හරි කියපු කේලමක් නිසා කෙනෙක් ගැන ඇතිවේ චමනාපයක් වෙන්න පුළුවන් මේකම මතක් කෙනවා. හැබැයි තමන් දන්නවා මේ වෛර කරන එක හොඳ නෑ තරහ කියන්නේ තමන්ට මහිත පිණිස පවතින දෙයක් මේ ඔක්කොම දන්නවා බනත් අහනවා. හැබැයි මේ විතර්කය හිතින් අතහැර ගන්න පුළුවන්කමක් නෑ. ඒ සිතුවිල්ල නිසාම විඳෝනෝ. සමහරලාට තමන් ගැනම හිතන අයෝ ඇයි මට මෙහෙම වෙන්නේ. මං කොච්චර උත්සාහ කරත් මට මේ දවේශය නැති කරගන්න බෑනේ. හයෝ ඇයි මට මෙහෙම වෙන්නේ. එහෙම කිය හිත තමම්ම විඳෝනු. එහෙනම් අපිට පේනවා අපේම හිතේ හටගත් අකුසල විතරකයෙන් දැන් අපිමයි පීඩාවිතින්නේ. අපිමයි දුකට පත්වෙලා තිය. ඊළඟට සමහරලාවට රාගේ වෙන්න පුළුවන්. කෙනෙක් ගැන අසම්මත විදිහට රාග සහිත විතර්ක සිතුවිලි හිතේ බලවත් වෙලා කෙනෙ අපිතම නොමග යනවා. එක්කො හිත නොමකට යොමු වෙනවා. තමන් දන්නවා මේක වැරදිී. මේ තුළින්
පවුල් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්, සමාජ විශාල අපවාදයක් ඇතිවෙන්න පුළුවන්. සමහරලාවට මේ දේ තුළ තමන්ගේ මුළු ජීවිතයම මුළු පවුලම විනාස වෙන්න පුළුවන්. මේක හිතනවා, විඳෝනවා, නින්දයන්න හිතෙන් දැවි දැවී පිච්චි පිච්චි ඉන්නවා, මේක වැරදිී කියලා දන්නවා. හැබැයි දැනගත්තට ඒකින් වලකින්න තරම් වීරියක් නෑ. ඒකෙන් වලකින ක්‍රමේ දන්නේ නෑ. ඒ විතර්කයට, ඒ සිතුවිල්ලට වහල් වෙලා විඳෝ විඳෝ දුක් විඳ විඳ ජීවත්වෙන. මිත්‍යා දෘෂ්ටියත් ඒ වගේ මෝහය. එතකොට මෙන්න මේ එක්කො රාගේ වේවා, එක්කො දවේශය වේවා, එක්කො මිත්‍යා දෘෂ්ටික අදහසක් වේවා, මේ වගේ කෙලෙස් සහිත අකුසල විතර්ක සිතුවිලි නිසා බොහෝ මිනිස්සුමු තමන්ගේ ජීවිතයේ ඒක හිතෙන් අතහැරගන්න බැරුව විදවනවා. සමහරු ඉන්නවා කෙනෙකුට කියා ගන්න බෑ, ලැජ්ජයි. කෙනෙක් මං ගැන මොනවා හිතයිද, ඒ නිසා තමන්ගේ හිත ඇතුළෙන් විදෝ විදෝ පසු තැවි තැවී ජීවත්වෙන. බුදුරජාණන් වහන්සේ අපේ හිතේ හටගන්න මේ අකුසල විතර්කයන් හොඳට තේරුම් අරගෙන ඒවා ප්‍රහාණය කරගත යුතු ප්‍රායෝගික ක්‍රම රැසක් ධර්මය පෙන්නල දීලතියෙන. පළවෙනි දේ තමයි මුලින්ම ඔබේ හිතේ ඇතිවන සිතුවිල් කොටස් දෙහෙකට බෙදලා තේරුම් ගන්න ඕන. එක සාමාන්‍ය ඕන කෙනෙකුට, නුවනක් තියෙන කෙනෙකුට, සිහිය නුවන තියෙන කෙනෙකුට තමන්ගේ හිත දිහා බලද්දි මේ හිතේ හටගන්න විතර්ක සිතුවිලි තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේක කුසල්ද, මේ අකුසල්ද, මේ මගේ හිතේ ඇතිවෙන මේ සිතුවිලි හොඳ දේවල්ද, නරක දේවල්. මේ සාමාන්‍ය දැනුම මනුස්සයකුට තියෙනවනේ. හොඳ නරක, යහපත අයහපත, පිම් පව්. එතකොට මේක තේරුම් ගැනීමට අවශ්‍ය සාමාන්‍ය දැනුමක් තියෙනවා. ධර්මය තුළින් මේක තේරුම් ගැනීමට අවශ්‍ය නුවන ඇති වෙනවා ලෞකික සම්මාධිට්්‍යය තුළ. ලෞකික සම්මාධිට්්‍යය කියන්නේ පිම් පව්ග නැති කරගන්න වැටහීම, විශ්වාසය. කරම්ඵල ගැන විශ්වාසය. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම එනවා කියන විශ්වාසය. යහපත් දේවල් තමන්ගේ මවුට සැලකීම, පියාට සැලකීම විපාකයක් තියෙනවා, මෙලවක් තියෙනවා, පරලවක් තියෙන. එකන අපි මේ රැස් කරගන්න කර්මවල විපාකවලට අනුව අපි ඊළඟ ජීවිතේ ඒක දායාදේ අරගෙන සසරි දුක්විද විද යන්න වෙන අකුසල් කරෝ. පෙරාපුයි වපුරපු දේවල් තමයි අදස්වැන්න හැටියට නෙලාගන්න. එතකොට මෙන්න මේ දැනුම, මේ වැටහීම, මේ අවබෝධය කෙනෙකුට සාමාන්‍යයෙන් ධර්මය තුළින් ඇතිකර ගන්න පුළුවන්නම් අන්නයා පුරුදු වෙන්නට ඕන තමන්ගේ හිත දිහා බලන්න. ඒක ධර්මී ගැඹුරින්ම විස්තර කරගෙන යනකොට අපිට චිත්තානු පස්සනාව තව ගොඩාක් හිතේ සිතුවිලි ගැන විස්තර කරගන්න පුළුවන්. අපි මේ කතා කරන්න බොහොම සරල තැනකි. සාමාන්‍ය මේ බණහන සමාජයේ ඒදා ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්න, ප්‍රශ්නවලට මෝන දෙන සාමාන්‍ය බොහෝ පිරිසක් ගත්තොත් ගිහි ජීවිත ගත කරන අමුදරුවන්, පවුල් ප්‍රශ්න, ගෙවල්වල ප්‍රශ්න, එදිනෙදා හැලහැප්පිලි මේ සියල්ලත් එක්ක මේ රාග, දවේශ, මෝහාදී මේ කෙලෙස් එක්ක ජීවිතේ අසරණ වෙමින් ප්‍රශ්න ගැටලු එක්ක ජීවත්වෙන සාමාන්‍ය මනුස්සේ කොහොමද හිතේ ඇතිවෙන මේ විතර්කයක් යටපත් කරගන්න. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන කියන සූත්‍ර පෙන්නනවා අපේ හිතට ඇතිවෙනවා අකුසල සහගත විතර්කයක්. අපි පොදු එකම එක්ක රාගයක් වෙන්න පුළුවන්, ද්වේශයක් වෙන්න පුළුවන්, මෝහයක්, ඉරිසියාවක්, පලිගැනීමේ සිතුවිල්ලක්. මේ අතර මොකක් හෝ බලවත් වෙන අකුසල සහගත සිතුවිල්ලක් තියෙනවා. ඒ අකුසල සහගත සිතුවිල්ල අපි අයෝනිසෝ මනසිකාරය යෙදෙනවන්න. දැන් ඔබ මේටික හොඳට තේරුම් ගන්න සිතුවිල්ලක් කොහොමද බලවත්තේ. අපිට යම් කිසි දවේශයක් නං ඒ දවේශයට අදාළ නිමිත්තක්, ඒකට කියෙන පටික නිමිත්ත. ඒ පටික නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය දෙනවා. අන්න එතකොට බුදු හාන්දුරුව පෙන්නනවා නූපන් දවේශය උපදිනවා, උපන් දේශය බලවත් වෙලා එනවා.
ඕක තමයි සාමාන්‍ය දේ. ඊළඟට රාගේ පැත්තෙන් ගත්තොත් කෙනෙක් රාග නිමිත්තක් මොකක් හෝ සිදුවීම ඇහෙන් දැකපු දෙයක් කවුරු හරි කියපු දෙයක් දැනිච්ච දෙයක් මොනවහරි රාග සහිත නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය ගැන කෙලෙස් උපදින විදිහට කල්පනා කරන රාගය ඇති වෙන විදිහට. එතකොට වෙන්නේ නූපන් රාගය උපදිනවා උපන් රාගය බලවත්වෙනවා. ඉරිසියා වෛර ක්‍රෝධ ඔක්කෝම ඔය වගේ. ඒ අකුසල නිමිත්තත් එක්ක අයෝනිසෝ මනසිකාරයේ දෙනකොට බලවත්වෙන අපි ඕක දවේශි පැත්තෙන් තේරුම් ගම්. සරල උදාහරණයක් බල මෙහෙම පටික නිමිත්ත කියන දැන් අප හිතම කවුරු හරි ඔබට බනිනවා එක් ඔබටම බැන්නේ නැතත් කවුරු හරි කෙනෙක් එක්ක බනිනවා. කෙනෙක් ඔබට ඇවිල්ල කේලමක් කියන අන්න අසවල් කෙන මෙන්න මෙහෙම ඔයා ගැන කිව්වා කවු දෙතන හිටිය අපි කීප දෙනෙම හිටිය ඔන්න අරයගෙන් අහන්න ඔන්න දැන් ඔන්න ඔය විදියට කියල. දැන් ඔබට ඔන්න නිමිත්තක් තියෙනවා. ඔබට කවුද බැනලා පිරිසක් ඉස්සරහා. දැන් ඔන්න බැනපු පුද්ගලය දන්නවා බැනපු කරුණු ටිකත් කියනවා අහනෝ විස්තරි මොනවද කිවේ තව මොනවදක තව මොනවදක දැන් ඔන්න කරුණු ටික අපි එකතු කරගන්න. දැන් ඔන්න නිමිත්ත. දැන් ඔය නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. අයෝනිසෝ මනසිකාරය ගැන කෙලෙස් ඇතිවන විදිහට අපි කල්පනා කන ඔබ හොඳට බලන්න මේ දේවල් ප්‍රායෝගිකව ඔබේ හිත තුළත් මේ ස්වභාව මෙහෙමම වෙනවනේද කියල බල. ඒ කියන්න දැන් ඔන්න මේ කරුණු ගැන දැන් අයෝනිසෝ මනස් දැන් ඔන්න පුටුවක වාඩි වෙලායිනොට මතක් කෙනවා මට මුම් මෙහෙම කියලා. හරිත් ඉඳලා මෙත් ඉඳලා තව කී පොලක මෙහෙම කියලත් දන්න. දැන් ඔන්න ඒ ඔස්සේ දැන් හිත යනවා. දැන් හිතෙන් තව ප්‍රපංච ගොඩ නගනවා. අර්කට්ටියත්තත් කියල ඇති. තව මොනවා කිව්වත් දන්නේ. මුට වටිනවද මං ගැන මෙහෙම කියන්න. දැන් ඔන්න අපේ ඒ නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. එහෙම අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න මොකද වෙන්නේ නූපන් දවේශය අපි තුළින් උපදින. උපන්නා වූ දවේශය බලවත් වෙලා එනවා. ඕක තමයි තරහක් හිතේ ඇතිවෙන්න හේතු. එතකොට දැන් අපිකම ඒ නිමිත්ත ගැනම දැන් ඒක බලවත් එනකොට මොකද වෙන්නේ දැන් කෑම කණ්ඩ ගියත් මතක් කියෙන මට මු මෙහෙම කියලා මේකට මොනොහරි කරන්න ඕනේ දැන් ඔන්න අයෝනිසෝ මනසිකාරය. නිදාගන්න ගියත් මතක් කෙනවා. නිදාගණ්ඩ ගියත් මැවිල පේනවා. දැන් හිතෙන් තව හදාගන්න අරයටත් කියනවා මෙයාටත් කියලා ඇති තව මොනව කීවත් දන්න තව එකතු කරනවා. ඔවුන් ඒ කාලීදන් අපිත් එක්ක තරහයි දැන් ඔන්න කරුණු එකතු කරනවා පරණේවා. දැන් එහෙම වෙන්න මොකද වෙන්නේ අර දවේශහිත බලවත්වෙනවා. නූපන් දවේශය උපදින උපන්නාව දවේශය බලවත්වෙන. දැන් ඔන්න අපේ හිතේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක අකුසල විතර්කයක් බලවත් වෙච්ච වෙලා. ඔන්න බුදුරජාණන් වහන්සේ වැනි වෙලාවක අපිට පේන්නනවා කොහොමද මේ විතර්කය අපි යටපත් කරන්න. පළවෙනිමදේ බොහොම සරලයි. කුසල අරමුණක් හිතන්න කියන. ඒක හිතන්න නැතුව අයෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇතිවෙන විදිහයට හිතන්න නැතු කුසල අරමුණක් හිතන්න. අපිට බොහොම සරලව ඒක නුවනින් අතහරන්න පුළුවන්ේ යාකරගන්න දෙයාගෙන මට මොකද ඕන එකක් කියපු දෙකෝ මං එහෙම කෙනෙ නෙමෙයිනි අන්නේ විදිහට ඔබට පුළුවන්නන් අතහරින්න එතනීම ප්‍රශ්නීවරයින. කවුරු ඔබ ගැන මොනවා කිව්වත් බාහි දැන් ඔබ හිතන්න ඔබට තරහ යන්නේ. ඔබට කේන්ති යන්නේ ඔබ තුළ තරහ යන ස්වභාවයක් තියෙන නිසා නෙමේද. ඔබ තුළ කේන්ති යන ඔබ වෛර බඳින ඔබ විඳවන ස්වභාවයක් ඔබ තුළ තියෙනවා. ඒ නිසයි ඔබට තරහ ඇතිවුණ ඒ නිසයි ඔබට දැන් නින්ද යන්නේ නෑ කන්න පොන්න බෑ හැම වෙලේ මතක්කෙනවා මට මෙහෙම කීව කියලා සිහි වෙනවා. එහෙනම් දැන් වෙලා තියෙන්නේ යම් සිදුවීමක් මුල් කරගෙන බලවත් වෙලා තියෙන තමන්ගෙම හිත ඇතුළේ තියෙන දවේශය. තමන්ගෙම හිත ඇතුළි යටපත් වෙලා තියෙන තරහාව වෛර ඒකට කියනවා අනුසේ ධර්ම පටිග අනුසය හිත ඇතුළ වැහිලා තියෙන්නේ
ආශ්‍රව ධර්ම හැටියට වැහිලතිය. කාලයක් දීර්ග සංසාරි සකස් වෙවි යාපු මේ ක්ලේෂයන් හිත ඇතුළේ ආශ්‍රව ධර්ම අනුසේ ධර්ම හැටියට යටපත් වෙලා තිය. ඒවා අපි හිතන්න හිතන් හරියට අර අලුයට ගිනි පොකුරු මතු වෙනවා වගේ. ගිනි පොකුරු උඩින් තියෙන අලු ටික හැබැයි යට තියෙනවා ගිනි පොකුරු මේක චුට්ටක් අවස්සන්නකොට ගිනි පොකුරුඩට මතු වෙලායන. අන්නේ වගේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ අර යටපත් වෙලා තින දවේශය උඩට අවස්සල ගන්න. කෙලෙස් උඩට අවස්සල ගන්න. එතකොට මොකද වෙන්නේ ඒ ඔස්සේම තමන් විදවනවා තමන් පසු තැවෙනවා තමන්ම පෙළනවා තමන්ගේ සිතුවිලි නිසා. එනිසයි පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නේ මහනෙනි දවේශය කියලා කියන උපමා කීපයක් පෙන්නු. කෙනෙක් දවේශ කරනවා වෛර කරනවා හිතේ තරහ වැති කරගන්නවා කියලා කියන්නේ. තමන් ගිනි අගුරු ගොඩක් තමන්ගේ අතින් අරගෙන තව කෙනෙකුට ගහන්න සූදානන් වෙනවාගේ වැඩක් කියනවා. දැන් බලන්න උපමාව කෙනෙක් එක්ක තරහක් ඇති කරගෙන ඔහුට ගහන්න කියලා ගිනිියගුරු ගොඩ ගන්න තමන්ගේ අති. දැන් තමන්ගේ අතින් ගිනිියගුරු ටිකක් අරගෙන ගහන්න සූදානන් වෙනකොට ඔක්කොටෝම කලින් පිච්චෙන්නේ තමන්ගේ අත. තමන්ගේ අත පිච්චෙනවා තමන් දුකට පත්වෙනවා තමන් අසරණ භාවයට පත්වෙන. තමනුයි දුකට පත්වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන යකඩේක හටගන්න මලකඩ යකඩේම විනාස කළ දාන. ඒ වගේ කෙනෙක්ගේ හිතේ ඇතිවන්න තරහාව වෛරය කේන්තිය පලිගැනීම මේ කෙලෙස් සහිත සිතුවිලි තමන්ව විනාසේ කරාරගෙනයන්. දැන් මේ අපි දවේශය ගැන කතා කරාට ඒ විදිහටම තමයි රාග සිතුවිල්ල. අපි එකක් හොඳට තේරුම් ගත්තොත් අපිට ඉතිරි ටික ගලප ගන්න පුළුවන් අපේ හිතේ කෙලෙස් සහිත සිතුවිලි බලවත්වෙන්නේ මෙහෙමයි කිය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා සරල පලවෙනිමදේ තමයි. හිතට යම් අරමුණක් සිහිවෙනකොට පටිග නිමිත්තක් සිහිවෙනකොට ඒ තුළ අයෝනිස්හෝ මනසිකාරය දෙනකොට නෝපන් තරහ උපදිනවනම් උපන්නාව දවේශය බලවත්වෙනවනම් ඒක හිතන්න එපා. වෙන කුසල අරමුණක් වෙන දේකට අඩුගානේ එක පාට මේ ජීවිතයට බණහලා භාවනාවට යොමු වෙලා මේ කාලයක් පිනට දහමට යොමු එච්ච කෙනෙකුට නම් අන්න එක පාට අපිට කියන්න පුළන් ඔයා මෛත්‍රී වඩන්න ඔයා බණ පොතක් කියවන්න ඔයා බණක් අහන්න. එහෙම බැරි කෙනෙකුට තමන් කැමති වෙනත් අරමුණක යෙදෙන ඒ අමතක වෙන්න. වෙනත් කුසල මොකක් හරි අරමුණකට හිත යොමු කරන්න අයෝනිසෝ මනසිකාරයෙන් හිත මුදෝලා වෙන අරමුණකට හිතගන්න. සාමාන්‍ය ඔබ බලන්න සමහරුට ගොඩා ප්‍රශ්න ඇති වෙනකොට. දුක ඇති වෙනකොට පීඩාව වැඩි වෙනකොට මිනිස්සු ඒ ස්ථානය මඟ හරිනම්. ඒක හොඳ උපක්‍රමයක්. එක කොහේ අරි යනවා. විනෝද ගමනක් යන දවසක් දෙකක් ඔය අර ගිහිල්ලා ඇවිදලයිනවා. ටිකක් අර හිතෙන් මග ඇරලා යන. සමහල්ලාට යාළුවන්ගේ ගෙවල් දොරවාල්ලොල ගිහිල්ල චුට්ටක් විනෝද වෙලා කතා බහ කලා හිනා වෙලා සතුටු වෙලායිනවා. කෙනෙක් එක්කෝ ඒ දවස්වල ඔන්න හවසට යනවා බෝ මළුව අතු ගාන පන්සලට යන බෝධි පූජාතියන. ටිකක් වෙන්නදට වඩාර ඉන්න පරිසරෙන් චුට්ටක් වෙනස් වෙලා පින්කංවලේ දෙනු. එතකොට අර දවේශ සහිත හිත ඒ අකුසලේම හිත එල්ලි එල්ලි ඒකෙම මතක් වෙවී හිතට පීඩාදිදී යන ගතිය හිතෙන් මගහැරලා යනවා වෙන අරමුණකේ දෙනක. සාමාන්‍ය සරලව ඔන්නන් ඔබට පුළුවන් පොතක් කියවන්න පටන්ගන්නේ වෙලාවට මං මේ කෙලේ සහිත දේවල් හිත හිත ඉන්න මගේ වැඩක් කරගන්නවා මගේ මෙලෝ පරලවට ප්‍රයෝජනවත් දේකය දෙනවා කියලා පොතක් කියවුණො බණක් අහනවා. අඩුම ගානේ එහෙම බණක් අහන්න හිත නැමෙන් නැත්නං හිත වෙන අරමුණකට ගන්න ඔබ කැමති දෙයක් සංගීතයක් වෙන්න පුළුවන් සාමාන්‍යෙන් වෙනත් වැඩකය දෙනවා එක්කුගේ අතු ගානවා ගේ අස්පස් කරනවා මොනවහරි වෙන වැඩ ටිකක යෙදෙනවා. අන්න එතකොට අර අකුසල සහගත විතරකය ඔස්සේ හිතට වද දෙන එක අපිට මක හැරගන්න පුළුවන් මේ සරලම දෙයක්. එහෙම බැරිනම් එහෙමත් බයින දැන් අපි ගමු කෙනෙක් ඉන්නවා එහෙම වෙන අරමුණකට හිතයොමු කරන්න හැදුවට ඊට වඩා දවේශ බලවත්. අර අකුසල සිතුවිල්ල බලවත්. අපි ඉදම් පොතක් බලන්න පටන් ගත්ත මේ අමතක් කරන්න. පොත ඇතුලෙනු තරහාකාරය පේනවා.
රූපවාහිනී දාගෙන පටන් ගත්ත මොනවා හරි මං කතාවක් හරි බලනවා මේක අමතක වෙලා යන්න. ටීවී එකෙන් පේන්නේ තරාකාරයමයි. බැලුවත් අහස දිහා බැලුවත් වටපිට බැලුවත් අඩු ගාන කුසියට ගිහිල්ල බැලුවත් වතුර බේස මධ්‍යයා බැලුවත් හැම තැනින්ම මතු වෙලා පේන්නේ හර හිතේ ඉන්න තරහකාරය. මට මූ මෙහෙම කරා කියලා ඒකම බලවත්වෙන. දැන් ඒ මට්ටමට දවේශහිත බලවත් කියන්නේ අර පළවෙනි උපක්‍රමෙන් යටපත් කරන්න අමාරුයි. එකන ටිකත් දැන් බලවත්. වෙන අරමුණකට හිතාරගෙන අරමුණ වෙනස් කරන්න උත්සාහරන්න නිකන් සරලව වෙන දේක යෙදිල යටපත් කරගන්න අමාරුයි. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙන කෙනෙකුට අකුසල සිතුවිල්ල වෙන අරමුණකට හිතයොමු කළ යටපත් කරන්න අමාරු නං ඒකට ප්‍රතිවිරුද්ධ අරමුණකේ දෙන්න කියන. රාගයට ප්‍රතිවිරුද්ධදේ අසුබේ වඩන් රාගේ බලවත්වෙනකොට අසුවේ වඩන. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙන හරියට දවේශය බලවත් වෙච්ච කෙනෙක් කොහොම හරි මෛත්‍රිය පුරුදු කරනවා කියලා කියන්නේ ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ අර දවේශ හිත තමා තුළම ඇකිලිලා යටපත් වෙලා යනවා කියලා. රාගයත් ඒ වගේ. රාගෙන් ඇවිස්සිච්ච කෙනෙක් අසුබේ වඩනවා කියලා කියන්නේ රාග සිත තමා තුළ ඇකිල්ලා යටපත්වෙන. ඒක යටපත් කරගන්න පහසුම දේ තමයි අසුබේ වඩන එක. ඊට ප්‍රතිවිරුද්ධ අරමුණක හිත යොමු කරන. ගොඩාක් සම් කෙනෙක් ඉන්න පුළ ඊරිසියාව හරියට බලවත් තමන්ට තේරෙනවා තමන්ගේ හිත හරියට ඊරිසියාව ඇති වෙනවා. ඒ අරමුණ ඔස්සේ හිත ගොඩාක් දුවනවා. එතකොට හෝ මුදිතා වඩන බුදුහාන්දුරුව පෙන්න්නනවා මහනෙන මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මේ තරහාව කේන්ති යටපත් කරගන්න මෛත්‍රිය වඩන ගොඩාක් මෛත්‍රිය බලවත් කරන්න. ඊළඟට අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනාය. අසුභ භාවනාව වඩනකොට රාගේ ප්‍රහාණය කරගන්න අසුබේ වඩන්න. ඊළඟට ආනාපාන සති භාවේ තබ්බා විතක් වූ පච්චේදාය. හිතේ තියෙන විතරක ඕක කොහොමද මේක කොහොමද අරක කොහොමදේ හරියයිද හරියට හිත විසිරෙනවා විතරක වැඩි. ආනාපාන සතිය වඩන්නකින්. හිත සංසිදෙනවා. ඊළඟට අස්මිමානය තමන්ගේ හරියට මානේ මම බොහෝම උසස් කෙනෙක් තමන් මේ මම කියලා හැම වෙලාම තමන්ගේ මමත්වයත් එක ලොකු මාන්‍යයක් ඇතිවේ. අනිත්‍ය සංඥා වඩන් අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමානා සමුගහතායි. මේ අස්මිමානය සම්පූර්ණයෙන් නැති කරගන්න අනිත්‍ය සංඥා වඩන්න කිය. එදකොට මෙන්න මේ විදිහට පිංහතුනේ කෙනෙක්ගේ ජීවිතයේ ඒ බලවත්වෙන කෙලෙස් සහිත සිතුවිල්ල හොඳට තේරුම් අරගෙන ඒකට ප්‍රතිවිරුද්ධ අරමුණක හිත යොමු කරන්න. හිත පුරුදු කරන්න. හැබැයි මේක තේරුම් ගන්නවන මේ වගේ දැන් ඔබ දැකල ඇති සමහරු තරහින් ඉන්නවට කවරු හරි කියනවා මෛත්‍රී කරන්න. එහෙම කියනකොටත් කෙනෙකුට තරහයනවා. කේන්ති යන. එතනදී එක පාරට ඔබ මතක දැන් ඔබට කවුරු හරි ගැන කේන්තියක් තරහ කාවොත්. එක පාට්ටම තරහකාරය අරමුණු කරලා මෛත්‍රී කරන්න තරම් ඔබේ හිත දියුණු නැතුව ඇති. ඒක එක පාට්ටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි එතනදි මතක තියාගන්න ඔබ මෛත්‍රී වඩන්න ඔබේ දවේශ හිතට දවේශය ඇති වුණේ තරහකාරය ඇතුළ නෙමෙයි දැ. පිට පුද්ගලයෙක් නිසා කොහෙවත් ඉන්න කෙනෙක් නිසා දැන් දවේශය ඇති වෙලා විඳවන්න කවුද තමන්. එහෙනම් මෛත්‍රී වඩන්න ඕන කාටද තමන්ටයි. මම නිදුක්වෙම්මා මම නිරෝගිවෙම්මා මම සුවපත්තෙම්වා. වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක් පීඩා නැත්තෙක්වෙම්වා සුවපත්තෙම්වා කියලා හොඳට මෛත්‍රී වඩන්න ඕන තමන්ට. දැව්වට හොඳට තේරෙනවා දවේශය බලවත් වනාට පස්සේ නින්ද යන්නේ සමහරුට.
රෑ තිස්සේ මතක්කෙන අර තරහකාරයමයි. කන්න ගියත් කෑම ඇඟට අල්ලන්නේ නෑ. මට මෙහෙම කරා මුම්මට මෙහෙම කරා කියල ඒක මතක්කෙන. පොතක් පතක් බැලුවත් ඒකම මතක්කෙනවා. එතකොට එහෙම නම් දැම් විදවන්නේ නින්ද යන්නේ නෑ කනේ ඇඟට අල්ලන්නේ නෑ. ඇඟ පත වෙවුලනවා තරහකාරය මතක් වෙනකොට ඇස් රතු වෙන ඇඟ වෙවුලනවා. එතකොට හිතන්න දැන් දවේශයක් නිසා විදවන්නේ කවුද තමන් විදවන්න. දැන් මේ විදවන්නේ තමන්. ඒ නිසා මේ විදවීම නැති කරගන්න නම් තමන්ට මෛත්‍රී කරන්න. හැමවෙලේ බලන්න තමන්දී අනේ මේ දවේශය නිසා මටමොකද වුණේ. මං බොහොම සතුටෙන් සැනසීමෙන් බොහොම හොඳට නිදහසේ හිටිය මට දැන් කොච්චර මං මේ දවේශ නිසාම පීඩා විදිනවද. මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා. වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා සුවපත්තෙම්වා. ඔබ බලන්න මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ක්‍රම දෙකක් අපිට. අංගුත් මජ්්‍යම නිකාය තින අනුරුද්ධ සූත්‍රයේ. ඒ දේශනාය බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව ඉහලටම දියුණු කරගන්න ආකාරය බොහොම ලස්සනට පැහැදිලි කරපු දේශනාව. ඒ දේශනාව තියෙනවා ප්‍රමාණයක් කරගෙන ප්‍රමාණ විශාල කර මෛත්‍රී පතුරෝන. ඒකට අපි කියෙන මහක්ගත චේතවයි මුක්තිය. ඊළඟට අපි කවුරුත් දන්නවා දිසා වසේ මෛත්‍රිය පතුරෝනවා. උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දක්ුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව උඩ දිසාව යට දිසාව මේකට කෙනවත් දස දිසාවට මෛත්‍රී වැඩීම කිය. එදකොට මේ දස දිසාවට මෛත්‍රී වඩනකොට පිංහතුනේ අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී වැඩුවත් මහක්ගත ක්‍රමයට මෛත්‍රී වැඩුවත් ඔබ දන්නවා මෛත්‍රී භාවනාවේදී මුලින්ම පළවෙනියට මෛත්‍රී වඩන්නේ කාටද තමන්ට මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවපත්තෙම්වා කියලා තමන්ටයි මෛත්‍රී වඩන්න. ඒ නිසා හොඳට මතකතියාගන්න අපි ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩලා තමයි ඒ විදිහට අනිත් අයට මෛත්‍රී සිත පතුරුවන්න. අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙනයි අනිත් අයට ලෝක සත්‍යයන්ට මෙත් සිත පතුරුවන්න. ඒ නිසා තමා උපමා කරගෙන මෛත්‍රී වඩන්. පිංහතුනේ ඊළඟට දැන්ඔයි දෙවනි ක්‍රමේ බුදුරජාණන් වහන්සේ තව ක්‍රමයක් පෙන්න්නනවා. අපේ හිතට අකුසල සිතුවිල්ලක් දවේශයක් රාගයක් ක්ලේශයක් බලවත් වෙලා නං ඒ වෙලාවට ආදීනව සිහි කරන්න කියනවා. දවේශයෙන් ඉන්න වෙලාවට හිතන්න මේ වෙලා බැරි වෙලාවත් මං මැරුණොත් කොහේ අයිද. මේ අනුන්ට වෛර කර ඉදල මං මැරිල කොහේ අයිද. මට මැරෙන වෙලාවට මේෝ මතක් වුණු මං කොහේ අයිද. එහෙම හිතන්න. හිතේ රාගේ බලවත් වෙච්ච වෙලාවක හිතන්න මේ රාග සිති මං මැරුණොත් මං කොහේ අයිද. ඉරිසියා වෛරය ක්‍රෝධය කුහකකම් මේ ඔක්කොම කෙලෙස් බලවත්වෙන වෙලාවට හිතන්න සංසාරය මේ කෙලෙස් නිසාමං කොච්චර දුක්කිඳල ඇත. පිංහතුනි මේ හිතේ ඇතිවෙන ලෝබ දවේශ මෝහ ක්ලේශාදී මේ අකුසල් නිසා මේ සංසාරය අපි කොච්චර දුක්විඳල තියෙනවාද. ඔබ හැම වෙලාම තමන්ගේ හිතේ ඇතිවන මේ කෙලෙස් ධර්මයන් ගැන ක්ලේශ ධර්මයන් ගැන හොඳට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න. හොදට තමන් තුළින් මෙනෙහි කර දකින්න මේ කෙලෙස් නිසා සංසාරය අපි කොච්චර නම් දුක්විඳ ඇද්ද කියලා හොඳට නුවනින් හිතන්න. නිරේවල්ලොල ගිහිල්ලා කොච්චර දුක්විද අනුන්ට වෛර කර ඉන්න ඇද්දි මැරිලා අපායි වැටිල ඇති නිරේ.
කල්ප ගණන් නිරේ දුක්විදල ඇති මේ කොහෙවත් යන කෙනෙකුට වෛර කරන්න ගිහිල්ලා. සමහල්ලාට කවුරු හරි කියපු කේලමක් නිසා. හිතේ වෛරය තියාගෙන ඉඳල මැරිලා දුගතිී වැටිල අන්ත දුක්විදින සමට ඒ පුද්ගල අනේ පින් කරල සුගතිය යන. ඔහුට වෛර කර හිට බෝබ කොච්චර සසරි දුක්විඳල ඇද. ඒ වගේ පෙරේත ලෝකවල තිරිසන් ලෝකොල සත්තු සර්පය වෙලා සසර කොච්චර නම් මේ දවේශය වෛරය නිසා ඉපදිල ඇත්. රාග සිතින් මැරිලා ඉරිසියා කර ඉඳල මැරිලා මිත්‍යා දෘෂ්ටිය ඉඳල මැරිලා කොච්චර දුගතිය වැටිල ඇත. ඒ නිසා පිංහතුනේ හිතට අකුසල් බලවත් වෙනකොට ආදීනව හිතන්. මං මෙහෙම ඉඳල මැරුණොත් කොහේ අයිද. මේ කෙලෙස් බලවත් එච්ච වෙලාවක මං මැරුණොත් බැරි වෙලාවත්මං කොහේ අයිද. මට මරණ අපි දන්න කවද කොත්තන කොයිවෙලේ මරණ ඉස්සර වේද. මරණස් දැ මේවා හිත හිතා ඉදලා හදිසිය ලෙඩ වෙලා මරණාසන්න වෙච්ච වෙලාවක අර තරාකාරය මතක්කෙන. තමන්ගෙන් වෙච් අකුසල් වැරදි කෙලෙස් බලවත්වෙන. දවේශය බලවත්වෙනවා. එවැනි වෙලාවක කුසලයක් බලවත් කරගෙන සුගතියක යනව කෙනෙක ලේසිනේ අකුසල් බලවත් වෙච්ච වෙලාවක. ඒ නිසා පිංහතුනේ අපේ හිතේ ඇතිවෙන අකුසල විතාරක නැති කරගන්නම් පලවෙනි ක්‍රමේ හිතට කෙලෙස් බලවත්වෙනකොට හොඳට අඳුනගෙන වෙන කුසල අරමුණකට හිත යොමු කරන්න බොහොම සරලයි ප්‍රායෝගිකයි. එහෙම කරන්න අමාරුනම් ආදීනව සහි කරන්න. මේ කෙලෙස් නිසා මං දවේශයෙන් මැරුණොත් කොහේ අයිද කියලා ආදීනව සහි කරන්න. පිහියනුම් කාල්මිය අනුන්ගේ රණ්ඩුවල දවේශය නිසා දැම් බලන්න සමහරු වැරදුනාට පස්සේ කොච්චර පස්සේ පසුත් අනේ මං ඒ වෙලා විවසුවනං අද මේ අනතුරට පත්වෙන්නේ. මන් තව චුට්ටක් ඉවසුවන අද ම මෙච්චර දුක්විදින් නෑ කියනය කොච්චර ඉන්නවාද. අපි ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. එල්ලුම් ගහත් නිය වෙච්ච පිරිස ජීවිතාන්තයට හිරේගිය මිනිස්සු අවුරුදු 20 30 හිරේගිය මිනිස්සු මිනිමැරුම් කරපයි අපරාධකාරය අපි එකතු කරලා වැඩ සටහන් කරලා බන්ධනාගාර ඇතුළේ බණ කියලා සමහරලාවට විවේක වෙලාවක ඔවුන් ධර්ම දේශනා ඉවරු නාම සමල්ලාට අනි හාන්දුරනී විනාඩියක් කතා කරන්න මගේ හිතේ තියෙන දුක මට වචනයක් මේක කියන්න පොඩි වෙලාවක් ඔබ වහන්සේ ඇහුන්කන් දෙන්න කියලා අර බණ ඉවර කරලා පොඩි වෙලාවට කීප දෙනෙක් එනවා. සමාරුන්ගේ කතා අහපු හම ඔවුන් පසු තැවෙන වනේ හාදුරනී මං එදා පොඩ්ඩක් ඉවසුවන අද මම මෙහෙම වෙන්න. එදා මට පොඩි වෙලාවක් ඉවසකන්න පුළුවන් උනානං අද මගේ ජීවිතය මෙහෙම විනාස වෙන්න. ඒ නිසා මතක තියාගන්න දවේශය නිසා රාගය නිසා කෙලෙස් නිසා මිනිස්සු මුළු ජීවිතය විනාස කරගන්න. එක්කො පිහියනුම් වලින් මැරුම් කනො ගහමරාගන්න. ඒ නිසා ආදීනව සිහි කරන්න. ආදීනව සිහි කරනකොට බොහෝ දුරට අකුසල් වලින් මිදෙන්න්න පුළුවන්. එහෙම බැරිනම් අන්න ඊළඟ එක අපි කතා කරා ඒ දවේශ හිතට ප්‍රතිවිරුද්ධ අරමුණකින් දවේශහිත මැඩලන්න. ඒ දවේශ හිතට ප්‍රතිවිරුද්ධ අරමුණ දවේශය නම් මෛත්‍රිය රාගේ නම් බලවත් වෙලා තියෙන්නේ අසුබේ වඩන්න. වැඩිපුර ධාතු මනසිකාරය පිළිකුල් භාවනාව කය ගැන නුවනින් හොදට විමසල බලන්න. ඉරිසියාව බලවත් වෙලා කෙනෙකුගේ පලිගන්න හිත මතකතියාගන්න ඉරිසියාව බලවත් එච්ච ගමන් ඊළඟට එන්නේ විනාස කරන්න පලිගන්න හිතෙන්. ඉරිසියාව කියන මහා භයානක මහා බලවත් පාපී තුච්ච සිතුවිල් ටික. ඒවැනි සිතුවිලි නිසා මිනිස්සු කොච්චරනම් පහත් දේවල් කරනවාද කියල බලන්න සමාජය තුළ ඉරිසියාව බලවත් වනාට පස්සේ. ඒ ඉරිසියාව හැම ශේෂත්‍රයකම සමහල්ලාවට ඉගෙන ගන්න දරුව අතර එකනෙ කාතර එක බඩවැල කඩාගෙනපු සහෝදරය අතර කොච්චර ඉරිසියා කරගෙන කෙනෙක් දියුණු වෙනකොට තව කෙනෙකුට ඉවසන්න බෑ. අසල් වැැස්විය අතර රස්සාාව කරන තැන සේවකය අතර මුළු ජීවිත කාලෙම කොච්චර මිනිස්සු එකනෙකාට ඉරිසියා කර ඒ ඉරිසියාවත් එක්ක කරන්නේ ඒක බලවත් වෙනකොට ඔවුන් විනාස කරන්න හිතෙන් උපක්‍රම වෙතනවා. මේ පාපී සිතුවිලි හඳුනගෙන ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතා ගුණි ඇති කරගන්න. පිංහතුනි ඔය විදිහට
ඒ අකුසල සිතුවිල්ල කුසල අරමුණකින් මැඩලන්න උත්සාහ කරන්න. එහෙමත් අමාරුණා. ඔය කියන ඔක්කොම අමාරුණා. බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ටාන සූට්‍රය අවසානයට පෙන්නනවා තමන්ගේ දවේශහිත කෙලෙස් සහිත හිතටම හිත යොමු කරලා දත්මිටි කාගෙන හරි. දිව උඩු තල්ලට තියල තද කරගෙන තමන්ගේ හිතට තමන් ගරහා කරන්න බනින්න කියන. මතකතියාගට බනින්න කාටද. බාහිර පුද්ගලයකුට නෙමේ. අපි අර තරහකාරය කියල දැකපු හිතෙන් මවාගත පුද්ගලයන්ට නෙමෙයි. බනින්නේ කාටද තමන්ගේ හිතේ තියෙන කෙලෙස්වලට තමන්ම ගරහා කරන්න. ඒ අපිට හරි ලස්සන්ට පේනවා තේර ගාථාවල තේරී ගාථා රහතන් වහන්සේලාගේ ජීවිත කතා. රහත් භික්‍ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා. උන්වහන්සේලා සමහරලාට භාවනා කරන්න ධර්ම මාර්ග වඩාගෙන යනකොට කෙලෙස් බලවත්වෙනවා. අකුසල සිතුවිලි බලවත්වෙන. එවැනි වෙලාවල් වල තමන්ගේ හිතටම ගරහා කරලා යටපත් කරලා දමනය කරගෙන ධර්මාවබෝධය ලබපු හැටි. ඒ රහතන් වහන්සේලාගේ උදාන ගාථාවල බොහෝම ලස්සනට සඳහන් වෙනවා. සමහරය මේ හිත කියන මහා පහද්දයක්. හිතට වහල් වෙන්න එපා මතක තියාගන්න. හිතට රැවටෙන්න්නත් එපා. නැම් බොහෝ දෙනෙක් වෙන්නේ තමන්ට හිතෙන දේවල් හරී කියල පිළිගන්න. හිතට වහලෙක් වෙනවා. ඔබ හිතට එන හැම සිතුවිල්ලක්ම ධර්මය තුළින් මේක කුසල්ද අකුසල්ද. මේක පින්ද පවුද මේක හොඳද නරකද කියලා බෙදල බලලා අකුසල් බැහැර කරලා කුසලයට හිත යොමු කරන්නයි ඔබ දක්ෂ වෙන්නවා. එහෙම නැතුව හිතට එන සිතුවිලිවලට වහල් වුණොත් ඔබට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහනෙනි සංසාරික සත්‍යයා මේ කෙලෙස් සහිත සත්‍යයාට තියෙන්නේ සතරාපාය මහගෙදර කරගත්ත සංසාර ගමනක් කියල. දවේශය කියන්නේ මහා පුදුම පහත් මට්ටමට පත්වෙන දෙයක්. පිංහතුනි මේ ධර්මය අවබෝධ කරගත්ත සමහ රහතන් වහන්සේලා. උන්වහන්සේලා තමන්ගේ හිතට ගරහා කරන හැටි හරි ලස්සන්ට දේශනාවල තියෙනවා. ඒ පාපී හිත නුඹ උත්සාහ කරන්නේ මාව ආයමත් අපායට ඇදල දාන්නද. ඒ පාපී හිත කෙලෙස් සහිත හිත රාග හිත නුඹ මේ තරම් පහස් සිතුවිලි මගේ හිතේ මතු කරමින් උත්සාහ කරන්නේ මාව නිරේට ඇදල දාන්නද. මේ දීර්ක සංසාර ගමන උඹ කොච්චර නම් මාව අපායට ඇදගෙන ගිහිල් ඇද්ද. ආයිමත් නුබට ඕන විදිහට නටන්න මම ලෑස්ති නෑ. පාපී හිත කෙලෙස් සහිත හිත ඔය විදිහට තමන්ගේ හිතට ගරහා කරලා තමන්ගේ හිතටම දත්මිටි කාගෙන දිව උඩුතල්ලට තියලා තද කරගෙන තමන්ගේ කෙලෙස් සහිත හිතට තමන් සිතුවිල්ලට ගරහා කරන්නකින්. එතකොට හිත කර්මන්න වෙන දමනය වෙනවා හිත පාලනය කරගන්න පුළුවන්ග. පිංගතුනි හිතේ ස්භාවේ බලන්න කොච්චර පහද්ද කියල දැම් බලන්න ඔබ දන්නවා මේ බුදු හාන්දුරයි කාලිමස් එක සිදුවීමත් දෙක. ඔබට සිහිපත් කරන්න සමහර වෙලාවට දැ බහල ඇති අර සුබද්ධ කියලා භික්‍ෂූන් වහන්සේ නම හාමුදුරු කෙනෙ. අපේ බුදු හාන්දුරු පිරිනිවන් පාපු වෙලාවේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරද්දි. චීතකයේ ගිනි දැල් වෙනකොට බොහෝ දෙනා හඩා වැලපෙනකොට මේ හාමුදුරුවාවේ පුදුම සතුටකි. ඇවිල් අර ආදාහනය වෙන තැනට ඇවිල් අඩන වැලපෙන භික්‍ෂූන් වහන්සේලා අතර කෙලෙස් සහිත අයින අඩා වැලපෙන්නේ. රහතන් වහන්සේලා අනිත්‍ය ස්භාව මෙනෙහි කරගන්නවා ලෝක ධර්මතාව සිහි කරගන්න. කෙලෙස් සහිත අය හඩා වැලපෙනවා. ඒ අය අතරට ඇවිල්ල කියනවා මොකට දදන්නේ සතුටු යල්ල. මේ මහා ශ්‍රමණයගෙන් අපි දැන් මිදුනා. අපිට මේක කැපයි මේ අකපයි කියලා නීතිධාරණ කෙනෙක් නෑ කිය. බලන්න මේ පාපී සිතුවිල්ල මේ සිතුවිල් ආවෙ කොහොමද. කාලිකට පෙර බුදු හාදුරු වැඩ සිටිදි අපේ බුදුරජාණන් වහන්සේ සංඝයා සමඟ චාරිකාය වඩිනවා. එතකොට මේ සුබද්ධ කියන කෙනත් තමන්ගේ පුතා එක දෙන්නම කරණවෑන්ම කොන්්ඩ කපල ජීවත්තෙච්චාය කොන්්ඩ කපන රස්සාාව කරණවෑමි රස්සාාව අත හැරලා ඒ ප්‍රදේශයට ආපු සාමීන් වහන්සේ නමකගෙන් බණහල පැවිදි වුණ. පැවිදි වෙලා
ඒ ගමේම පුටි පොඩි පන්සලක් ආරාමයක් හදාගෙන දැන් හිටිය දායකයොත් ඉන්න. ඔහොම ඉන්නකොට ආරංචි වුණා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඔන්න අපේ ගමට මේ ගම හරහා චාරිකාය වඩින්න එනවලු. අපි එනම් අපේ ගමේදී අපේ පන්සලට වැඩම කරලා අපි දානයක් දෙමු කැඳ දානයක් පූජ කර හොඳයි. දැන් ඔබම හිතන්න මේ සිතුවිල්ල බුදු හාමුදුරුව ඇතුරු සංඝයා චාරිකාය වඩින ගමන් තමන්ගේ ආරාමයට වඩිනකොට කැඳදානයක් පූජ කරන්න හිතුව නරක දෙයක් නෙමේ පිනම්. හැබැයි ඒ වෙනුවෙන් හිතුවා අපි ඉතිං ඕක දායකයන්ට කියලා මිනිස්ව එකතු කරගෙන කරන්න ඕන්නෑ. අපි දන්න දේනේ කොන්්ඩෙ කපන එක අපි ඕක පටන් ගමු කියලා පන්සල ඉස්සරහා දායකයන්ගේ මිනිස්සුන්ගේ පාරයන මිනිස් වන්ඩ ගහ කොන්්ඩෙ කපන්න පටන්ගත්. දැම් මොකටද මේ බැලූ බැල්මට හොඳ දේකට දානයක් දෙන්න දැ බඩු මුට්ටු එකතු කරන කොන්ඩෙ කපල මිනිස්සුන්ගේ බඩු එකතු කරගන්නවා පොල්ද හාල්ද බඩු ටික එකතු කරගෙන දැන් කැඳක් හැදුව. දැන් හදලා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා වැඩක්ම කරපු වෙලාව ඉතින් අනේ දායකයොත් පිරුණ වඩම්වල දාන ශාලාය වඩා හිදවල කැඳදානී පූජ කර හැමෝගෙන් පාත්තරවලට කැඳබෙරු. බුදුරජාණන් වහන්සේ කැඳ වලඳන්න පෙර පිළිගත්තට පස්සේ අහනවා සුබද්ද. මේ කැඳ සකස් කරේ කොහොමද කියලා හැ බුදු හාන්දුරු දැක්ක බුදු ඇසින් මේක ආජීවෙන් පිරිසිදු ක්‍රමයක් නෙමෙයි. භික්‍ෂුවකට ගැලපෙන නිය පිරිසිදු ප්‍රතිපදාවකින් හදපු කැඳක් නෙමෙයි මේ. බුදුරජාණන් වහන්සේ හනෝ සුබද්ද කොහොමද මේ කැඳ හැදුවේ. ස්වාමීන ඉතින් අපි දන්න රසාාව කරයි කියව. අපි ඉතින් මේ මිනිස්සුන්ගේ කොන්්ඩ කැපුව කියව. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුට එක නරක වචනයක් නෙමෙයි. හිස් පුරුසය කෙනෙක මෝග පුරුසියෝ කියලා කියන හිස් මනුස්්‍යය මොලේ තිබුණන නුවනක් තිබ්බන දහම් දැනුම තිබුණනන් ධර්මීම් පිට එවැනි දෙයක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මෝග පුරුසය හිස් පුරුසය භික්‍ෂුවකට ගැලපෙනවද මේ කරපුදේ මේ භික්‍ෂූන්ට සුදුසු ක්‍රමයක් නෙමේ මේක ආජීවේ අපිරිසිදු විදිහටයි ඔබ මේ කැඳදානි හදලතිය. ඒ නිසා බුදු හාන්දුරු සංඝයාට කිව කවුරුත් මේ කැඳේක වලදන්න පහෝම හලන්න කියව. ඒ කැඳටික ඔක්කොම අයින් කරා වැළඳුව නෑ. බුදුරජාණන් වහන්සේ හැබැයි කරුණාවෙන් දහම් දෙසවා. එක බණපදයක් හිතට ගියනෑ. දවේශය ඇති වුණ. දැන් අර සිදුවීම තමන්ගේ කැඳ පිළි බලදන්නේ නැතුව මේක අපිරිසිදුවයි කියලා කැඳ ඉවත් කර ඕකට කේන්ති ගත්තේ. දැම් බලන්න ඔය වගේ සමහරය දානි දෙන්න ගිහිල වයිට බඳිනය ඉන්නවාන. එක්ක හාමුදුරුව අපේ දාන පිළිගන්න ඇතු අරයගේ දාන පිළි අරගෙන ඔන්න අපි ගන්නපු එක වලදලන ඔය වගේ සමහරය පොඩි දේවල්වට වෛර බඳින චරිත ඉන්න. ඒ වගේ සුබද්ධ වෛර බැන්දය ඕකට බුදු හාමුදුරු මහා කරුණාවෙන් බණ එක බණපදයක් කොළුවට කියනෙ. බුද්ධුම කේන්තියෙන් පුපුර හිටිය. බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩිය අනේ මිනිස්සු සතුට වුණා ඉතින් අර බනහල. හැබැයි සුබද්දයි අර සුබද්ධගේ අනි පුතනුවන් පැවිදි වෙලා හිටපු මේ දෙන්නම දැම් බැන බැනා පන්සලේ දවේශෙන් වෛරෙන් අන්න දැම්මොකද වෙන්නේ. අර නිමිත් ඔස්සේ අයෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ දෙන්න නූපන් දවේශය උපදිනවා උපන් දවේශය බලවත්තෙන. දැම් මේ වෛර ඇති වුණේ බුදු හාමුදුරන්ට මේ වෛර කරන්න. අවවාදයට වෛර කරන්න. ධර්මයට එකඟ නෑ කියලා කරුණාවෙන් පෙන්නල දීපු මේ කාරණයට වෛර කරන්න. ඔහොම කාලයක් හිටිය දැන්ගෙන එන මිනිස්සු එක්ක බනිනවා තමන්ගේ මතයට පිරිසක් හදාගෙන එහෙමනි තරහක් දවේශයක් ඇතිවෙච්ච ගමන් තව කට්ටිය එකට එකතු වෙන්න ඒ අය එකතු කරේ තමන්ගේ මතයට පිරිස හදාකන්න. ඔහොම ඉන්න අතරේ ආරංචි වුණා අන්න බුදුරජාණන් වහන්සේ මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය පිරිනිවන් පෑව. බලන්න මේ කෙලෙස් සහිත පාපී හිතක තියෙන පහත්කම තමන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑව කියල දැනගත්ත වෙලේ සතුටක් ඇති වුණේ. පුද්දුම සතුටක් ඇති වුණ. ඔබ බලන්න ඔය වගේ මිනිස්සු තව කෙනෙකුට වෛර කර ඉන්නවා. ඔබ හොඳට බලන්න මිනිස් සමට අසල් වැසියෙක් වෙන්න පුළුව. තමන්ගේ ගෙවල් කීපයකට එහා ඉන්න මනුස්සෙක් වෙන්න පුළුව. නෑදෑයෙක් වෙන්න පුළුව උදේ ඉදන් රෑ වෙනකම් වෛර කර ඉන්න. හදිසි ආරංචියක් වෙන අසවලා ඇක්සිඩන්ට වෙලා හොඳ වැඩේ කියනයි කොච්චර ඉන්නවාද කියලා බලන්න.
ඔවුන්ට ඔහොම වෙලා මදි කියනය කොච්චර ඉන්නවාද. කොච්චර පාපී සිතුවිලි හිතේ ඇත් කෙනෙකුට අනතුරක් වෙලා කියලා හිතනකොට සතුටුවෙන් සමහර පව්කාරයෝ ඉන්නවා. ඔබ බලන්න අපේ රටේ සමහරලාට කෙනෙක් මැරුණ කියපුහම රචින්න දාපුයි නැද. කෙනෙක්ගේ මරණයකදී සමහල්ලාට තමන්ගේ හතුරෙක් මැරුණට පස්සේ උත්සව ගන්න කිරිපත්තු යනවා සතුටට. එතකොට මේ තරම් පහත් මට්ටමට හිතක් කෙලෙස් බලවත් වනාට පස්සේ ඇති වෙන. ඒ වගේ සුබද්දට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියල දැනගත්තු පුදුම සතුටක්. දැම් මේක ඇස් දෙකෙම බලන්නත් ඕන. වරෙල්ලා යන්න කියලා කියා. ගිහිල්ල කුසිනාරාවට යනකොට බොහෝ පිරිසක් පිරිල බුදු හාන්දුරුව පිරිනිවන් පාල ශ්‍රීදේහි චිතකයට නංවල. මහා කාශිප මහරහතන් වහන්සේත් වැඩම කරලා. ශ්‍රීදේහේ ආදාහනය කරලා චිතකය ගිනි දැල්වෙන. ඒ අතර අර පිරිස් අතරට ඇවිල්ලා කිව්ව උඹල සතුටු යල්ලා මොකටද මේ අඩන්නේ. දැන් අපිට විනේ නීති පනවන්න කෙනෙක් නෑ. මේක කැපයි මේ අකැපයි මේක හොඳයි එපා දැන් අපිට ඔව කියන්න කෙනෙක් නෑ අපිට ඕන විදියට ඉන්න පුළුවන්ගේ. බලන්න කොච්චර පහත් සිතුවිලිද කියලා. ඒ වගේ සිතුවි දැන් ඔබට ඔය දේශන ඔය වගේ තව කොච්චර බුද්ධ දේශන අතර අපිට උදාහරණ පෙන්න්න පුළුවන්. පිංහතුනේ සමහර පුංචි දේවල් ඇති ඔබහල ඇති අපේ බුදු හාන්දුර වැඩ සිටිති ගෝෂිතාරාම ධර්මදර විනේ දර භික්‍ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර විශාල ගැටුමක් ඇති වුණ. ඒකට හේතුව වනේ වැසිකිලි භාජනයක වතුර ටිකක් ඉතුරු වුණා කියලා. මුලින්ම වැසිකිලියට ගිය විනේ දර නායක හාන්දුරන් වහන්සේ නම ග්‍රීස්ම කාලයක් වතුරත් හිඟයි උන්වහන්සේ වත් කෙනෙච්ච වතුර ටික පාවිච්චි කළ ටිකක් ඉතර වුණා. මේ වතුර ටික හලන්න නැතුව ටිකක් තියලා ඊළඟ කෙනා පාවිච්චිට ගනී කියලා අනේ තියලා. ධර්ම දර භික්ෂුවක් ගිය. යනකොට අර වැසිකිලි භාජනය මුණින් නවල වතුර ටික හල්ල නෑ. ඒක වතුර ටිකක් තියෙනවා. ශික්ෂාපදයක ඒක බෝ දරුණු ශික්ෂාපදනය බුදු හාමුදුරු සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේලාට නොපැහැදනුවන්ගේ පැහැදීමට පැහැදනුවන්ගේ විපුල භාවයට පනෝපු ආදි සමාචාරික ශික්ෂාපද ගොඩක් තියෙන. ඒ අතර අපි සාමාන්‍ය කියන්න මේවා මිනිස්සු යහපත් දේවල් හොඳ දේවල් හොඳ පුරුදු යහපත් පුරුදු අන්නේ වගේ දේවල් බුදු හාන්දුරු නොකළ යුතු මේක කරන්න එපා මේක කරන්න එපා මේක හොඳ දෙයක් එහෙම පෙන්න්නපු දේවල් තියෙන. එතකොට ඒ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබුණ වැසිකිලියකට ගියාට පස්සේ වතුර පාවිච්චි කරහම ඒ තිරිටික හලල භාජනය මුණින් නවලයින. මොක දීළඟට යන සමහරය අර තියෙන වතුර ටික භාජනය වතුර ටිකක් තියෙනකොට එක පිළිකුල් කරන්න පුළුව. එතකොට අර ධර්මදර හාන්දුරුව බැලුව කවුද කලින් විනේ ඔන්න මෙයාගේ මහලොකු විනේ ඔන්න ප්‍රශ්නයක් හොයා ගත්ත. අර විනේ දර ස්වාමීන් වහන්සේලාගේ අඩුවක් හොය හොයා හිටියේ නින්දා කරන්න. ඔය වගේ සමහර හොඳට බලන් කෙනෙක් හොඳට ධර්මය කියනකොට යාගේ ධර්මය වැරැද්දක් හොය හොයා ඉන්න කොහෙන් හරි මෙයාට නින්දාවක් කරන්න. කෙනෙක් හරි සිල්වත් නං විනේ දරනං යාගේ විනේ අඩුපාඩුවක් හොය හොයා උත්සාහ කරනවා කොහෙන් හරියාව නින්දා කරන්න ඉරිසියාව කියන්න එහෙම දෙයක්. ඉරිසියාව ඇති වුණාට පස්සේ ඊළඟට එන්නේ පලි ගැනේ. අවසානයේ මේ කණ්ඩායන් දෙකාතර ගිය ගැටුම විශාල අරබු දෙයක් වෙලා ගහගන් අන්තිමට පාත්තරවලින් පවා භික්‍ෂූන් වහන්සේලා අතර දෙගොල්ල දෙපැත්තකට බෙදිලා ගහගත්තා කිය. එතකොට ඒකට සම්බන්ධ දායකයෝ එකතු වෙලා ඒ අය මගතොටේ ගහගත්තා. ඔය අරබුදේ විශාල අරබු දෙයක් බවට පත් අවසානි බුදු හාන්දුරු. සංඝයා සමගි කරන්න කරුණාවෙන් අවවාද කරත් ඒත් පිළිගත්තෙ නෑ. එහෙමනි සමහරු ගැටුමකින් දවේශයකින් ඉන්නකොට කෙනෙක් කරුණක් කියල දෙන්න කියන කෙනට බනිනවන. බුදුරජාණන් වහන්සේ ඒ වෙලා මේ සංඝයාගේ ගැටුම නිසාම සංඝය අතහැරලා පාරිලෙය වනයට ගිහිල්ල දසවෙනි වස්කාලේ. වස්මාස 3ම හුද කලාය මහ වනාන්තරයේ වැඩ සිටිය. ඔබ දන්නවා පාරිලෙය ඇතෙක් වඳුරෙක් මේ අයි තමයි බුදු හාන්දුරට ඒ කාල උපස්ථාන කරේ. එතකොට මේ වගේ පුංචි දෙයක් විශාල අරබු දෙයක් කරායන්න පුළුවන් ඒක තමයි කෙලෙස් වල තියෙන භයානකකම. තින් ඒ නිසා පිංහතුනේ මේ දේශනාව තුළ ඔබට පෙන්නල දුන්නේ හිතේ ඇතිවෙන පහස් සිතුවිලි රාගය දවේශය මෝහය ඉරිසියාව කුහකකම පලිගැනීම එකට එක කිරීම
මේවා බලවත් වෙලා අයෝනිසෝ මනසිකාරයත් එක් බලවත් වෙලා මහා අකුසල් හැටියට හිතේ බලවත් වෙලා විශාල විනාසයක් අපිට සිද්ධ වෙනවා. මේ අකුසල් නිසාම අපි කොච්චර අපායවල්වල වැටි දුක්විඳ විදාපු ගමනක්ද. හැබැයි අපේ වාසනාවට ඒකෙන් මිදෙන මාර්ගයක් බුදු කෙනෙක් පහළ වෙලා අපිට දැම් පෙන්නල දීලතිය. ඒ බණටික අපිට ඇහෙනවා. ඒ ධර්මය ඇහෙනවා. ඒ නිසා පිංහතුනේ ධර්මය දියුණු කරගෙන කෙලෙස් වලින් යටපත් වෙලා කෙලෙස් ප්‍රහාණය කරගෙන ඒ අකුසල් යටපත් කරගෙන කෙලෙසුන්ගේ මිදෙන මාර්ගය දියුණු කරගෙන මේ ධර්ම මාර්ගයේ ගුණ ධර්ම වඩාගෙන ඉස්සරහට යන්න උත්සාහයක් ගන්න. ඒ පිණිස මේ ධර්මානු ශාසනාව ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා. ඒ පිණිස මේ ධර්මානු ශාසනාව ඔබ හැම දෙනාටම පාරමිතාවක් බවට පත්වේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවියස් හිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අද ධර්ම දේශනාව පින්බරදායක අති දරන ඔස්ටේලියාවේ පර්ත් නගරේ වාසය කරන පින්වත් පිරිසක් අද දායකත්තයෙන් සම්බන්ධ වෙන්නේ ශාන්ති ගුණරත්න මහත්මිය ඒවගේ මේ පවුලේ දරුවන් වන ගයාන් ඉවෝන් සෙන් ගගනි ඩැනියල් සහ ගිහාන් කියන දූදරුවන් දූපුතුන් ඇතුළු පවුලි හැම දෙනාම එකතු කරගෙන මේ ධර්ම දේශනාවට දායක වේ නොයිතින්ගේ හැම දෙනාටමත් සුජීවත්ව ඉන්න දූදරු ඥාති හිතමිත්‍රාදි හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුව පත්තේවා. ඒ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මදානමය පින පාර්මිතාවක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. එයාගේ ප්‍රධාන මරමුණ තමයි ශාන්ති ගුණරත්න මහත්මියගේ ආදරනය ස්වාම් පුරුෂයාණන් වන පරලෝ සැපත්වන්නට ඉදුණු ජූට් ගුණරත්න මහත්මාටත් ආදරනය දෙමාපියන් වන TB කළුගමුව පියාණන් PM හේරත් මෑණියන් රංජිත් කළුගමුව සොහොයුරා මයිකල් පින්ටෝ ඒ ඥාති සොහොයුරා ඇතුළු දෙපාර්සවේම මියගිය සියලූම ඥාතීන් සිහිපත් කළ පින්දී. තිමේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම වර්ග පරම්පරාගත සංසාරගත මියගිය පින් අපේක්ෂාවෙන්ගෙන සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා. වහවහා සංසාරදුකින් අතමිදේවා කියල සාධු කියලයි අයට පින් දෙන්න. ඒ වගේම සුජීවත්ත ඉන්න හැම දෙනාට ගත් ධර්මදේශකයණන් වහන්සේටත් ලක්වාසි ලෝවාසි හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගාය සම්පත්තිය ලැබේවා කියලා ආශිර්වාද කරන. එහෙමනම් ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මස්වන මේ පින ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්හාජබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාජබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාජබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.